මූල්‍ය ප්‍රකාශ පාඩමේ අභ්‍යාස අංක 11. එතකොට මේ ගානේ අපිට කොහොමත් ලාභ ප්‍රකාශය ආශ්‍රිතව තමයි මේක හදන්න තියෙන්නේ. කොටස් දෙකකට තමයි දීලා තියෙන්නේ. එකක් කියනවා අපිට වෙන වෙනම මේ ටික හොයන්නලු. මම මෙහෙම ප්‍රශ්නයක් දුන්නේ පුතේ අපේ ෆස්ට් පේපර් එකේ. මෙහෙම තොරතුරු ටිකක් දීලා කෙලින්ම ඍජුව ප්‍රශ්න අහනවා මේකේ විකිණුම් පිරිවැය කීයද කියලා. එතකොට අපි සම්පූර්ණ ප්‍රකාශය ගහන්න ඕනේ නැහැ විකිණුම් පිරිවැය හොයන්න. මේ හරහා හොයන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන හින්දා තමයි මේ වගේ ගානක් දැම්මේ. සෙකන්ඩ් පේපර් එකේ යන්නේ දර ලාභ මේ ලාභ ප්‍රකාශනයනේ. ඒ නිසා මේකේ දෙවෙනි ගානක් විදියට දුන්නා මේකම ලාභ ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කරන්න කියලා. right. පළවෙනි එක තියෙනවා විකිණුම් පිරිවැය. පුතේ අපි විකිණුම් පිරිවැය හොයන්නේ විකිණුම් ආදායමෙන් sorry අපි විකිණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරනවා අවසන් තොගය අඩු කරනවා. ඔයාලට මතක ඇති ඔයගේ ෆෝමැට් එක. අපිට මේකේ මුලින්ම කියනවා විකිණුම් පිරිවැය හොයන්න කියලා. අපි විකිණුම් පිරිවැය හොයන විදිය පොඩ්ඩක් බලමු. මේ තියෙන අපේ ෆෝමැට් එක. ඔයාලට පේනවා පුතේ මේ ෆෝමැට් එක තමයි අපි පාඩම් කරේ ගිය සතියේ. එතන මේකේ විකිණුම් පිරිවැය හොයන්න මේ තියෙන්නේ එකයි එක තොගයට ඒ කියන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා. ගෙනීමේ කුලී පැටවුම් කුලී එකතු කරනවා. ආපු උත්තරෙන් පුතේ මෙතන අවසන් තොගය අඩු වෙන්න ඕන. අවසන් තොගය අඩු කරාට පස්සේ තමයි විකිණුම් පිරිවැය ලැබෙන්නේ. ආරම්භක තොගයට ගැනුම් ගෙනීමේ කුලී එකතු කරලා පැටවුම් කුලී එකතු කරනවා. ඊට පස්සේ අපිට එනවා විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ ටික ඒකෙන් අපි අවසන් තොගය අඩු කරනවා. ඒ විදිහට තමයි විකිණුම් පිරිවැය හදන්නේ. දැන් අපේ මේ තියෙන ගානේ පුතේ ආරම්භක තොගයක් තියෙනවද? මේ ගානේ ආරම්භක තොගයක් නැහැ. මොකද හේතුව මේ මලී කියන කෙනා මේක අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරය. ඒ නිසා මේ ගානේ ආරම්භක තොගයක් නැහැ. ගැනුම් තියෙනවා ලක්ෂ 2ක්. එතන ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරනවා. අවසන් තොගය අඩු කරනවා. එතන ගෙන ඒමේ කුලී තියෙනවා 5000ක්. මේ ගානේ පැටවුම් ගාස්තු නැහැ. අවසන් තොගයක් නැහැ. මොකද මේගොල්ලෝ කියනවා මිලදීගත් භාණ්ඩ සියල්ල විකුණා ඇත. එතන අපිට විකිණුම් පිරිවැය හොයන්න මේ ගානෙන් තියෙන ගැනුම් සහ ගෙනීමේ කුලී විතරයි. හොයපු අය මට උත්තරේ වන්න විකිණුම් පිරිවැය වලට කීයක් ආවද? හොයපු අයට විකිණුම් පිරිවැය කීයක් ආවද? පුතේ ඔය ගෙන යාමේ කුලිය කියලා කියන්නේ භාණ්ඩය දැන් කඩෙන් විකිණුවට පස්සේ අපි සමහර වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ ඒගොල්ලොන්ට. දැන් ඔයා සිංගයකින් ගිහිල්ලා ෆ්‍රිජ් එකක් ගන්නවා. සිංගයකින් ඒකට ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් එකක් දුන්නොත් ඒක ඒගොල්ලෝ ඒ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න භාණ්ඩය විකුණ ගන්න. දැන් නැත්තම් සිංගයකට ගිහිල්ලා පුතේ එතන මොකක් හරි වාහනයක් හොය හොය ඉන්න බෑ ෆ්‍රිජ් එකක් අරගෙන ගෙදර ගේන්න. ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ අලවි උපක්‍රමයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. භාණ්ඩය විකුණ ගන්න ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දෙනවා ගමන් මනුස්සයර ලේසි. ඒතර ඒක හැබැයි සිංගයකට වියදමක්. මොකද ඒගොල්ලෝ ඒ වියදම දරන්න ඕන. ඒක පුතේ බෙදා හැරීමේ වියදම. ගෙන යාමේ කුලී කියන්නේ අපි ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒක බෙදා හැරීමේ වියදම. රයිට් හරි. අපි බලමු. එකයි එක තොගයක් මේ ගානේ නෑ. ඊට පස්සේ ගැනුම් ලක්ෂ 2යි. ගෙනීමේ කුලී 5000යි. පැටවුම් කුලියක් නෑ.
දැන් මේ ටික ඔක්කොම එකතු කරාම අපිට එනවා කඩේට විකුණන්න කියලා දාපු භාණ්ඩ ටික. අපි කඩේට විකුණන්න කියලා දාලා තියෙන එතකොට 2,50,000ක භාණ්ඩ. මේකෙන් අවසානයේට ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ටික අඩු කරනවා. පුතේ මේ ගානේ අවසන් තොගයක් නැහැ. මොකද භාණ්ඩ ටික ඔක්කොම විකුණලා කියලා කියන්නේ. ඒ කියන්නේ අවසානයේ ඉතුරු වෙලා නැහැ භාණ්ඩ. අපිට දැන් එනවා උත්තරේ විකිණුම් පිරිවැය. ගොඩක් ළමයි හරියට උත්තරේ හදලා තිබ්බ විකිණුම් පිරිවැය රුපියල් 2,50,000යි. විකිණුම් පිරිවැය 2,50,000යි. අපේ දෙවෙනි ප්‍රශ්නය අහනවා වෙනත් ආදායම් කීයද කියලා. අපි දැන් මේකේ බැලුවොත් අපේ ආදායම් ටික අපිට මෙතන ගන්න පුළුවන්. එකක් තමයි තියෙනවා කොමිස් ආදායම. මේ තියෙන්නේ. අනිත් එක තියෙනවා තැන්පතු පොලි ආදායම. ආදායම් වලට තියෙන එච්චරයි. ඒතර අංක දෙක වෙනත් ආදායම් වල එකතුව. කීයක් ආවද ඔයගොල්ලන්ට? වෙනත් ආදායම් වලට කලින් දල ලාභය හොයන්න තියෙනවා නේද? ඔව් දල ලාභය හොයන්න තියෙනවා වෙනත් ආදායම් වලට කලින්. right. අපි දල ලාභය හොයන්නේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කළා. දල ලාභය සමානයි විකිණුම් ආදායම අඩු කිරීම විකිණුම් පිරිවැය. මේ ගානේ විකිණුම් ආදායම 6,50,000යි. විකිණුම් පිරිවැය තමයි අපි මේක දැන් හෙව්වේ 2,50,000යි. එතකොට විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරාම දල ලාභය එනවා ඔව් පුතේ 4,45,000යි. අපිට තුන්වෙනි ප්‍රශ්න විදියට තමයි අහන්නේ මේ වෙනත් ආදායම් කීයද කියලා. එතකොට වෙනත් ආදායම් ටික. එකක් තමයි කොමිස් ආදායම් තිබ්බා අනිත් එක තමයි පොලි ආදායම් තිබ්බා. පුතේ වෙනත් ආදායම් වල එකතුව රුපියල් 12,000යි. කොමිස් ආදායම් සහ පොලි ආදායම් තමයි ගානේ තිබ්බේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 අපෙන් අහන්නේ බෙදා හැරීමේ වියදම් කීයද කියලා. පුතේ පොඩ්ඩක් මතක් කරොත් බෙදා හැරීමේ වියදම් කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් මොකද්ද බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ? භාණ්ඩ විකිණීමේදී යන වියදම්. right නියමයි. ඔව් පුතේ. බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ භාණ්ඩය විකුණන එකට සම්බන්ධ වෙන වියදම් ටික. භාණ්ඩය විකිණීමට සම්බන්ධයි. එතකොට අපි මෙතනින් ගත්තොත් එහෙම භාණ්ඩය විකුණන එකට සම්බන්ධ වියදම් ටික ගත්තොත් ගෙන යාමේ කුලිමංකුවේ ට්‍රාන්ස්පෝර්ට් එක ගෙන යන්න ගිය වියදම එනවා. ඊට පස්සේ බොල් ණය එනවා. මොකද හේතුව බොල් ණය ඇති වෙන්නේ භාණ්ඩය විකුණපු නිසා. ප්‍රචාරණ වියදම් එනවා. ඔබේ භාණ්ඩය විකිණීමට සම්බන්ධ වියදම් ටික ওই ටික තමයි. ඔයාගේ උත්තරේ කීයක් ආවද? රුපියල් 84,000ක් එනවා බෙදා හැරීමේ වියදම් වල එකතුව. ඔව්. හොඳයි කට්ටිය ගාන හදලා තියෙනවා. රුපියල් 84,000ක් එනවා බෙදා හැරීමේ වියදම් වල එකතුව. ඊට පස්සේ ප්‍රශ්නාංක 5 අපෙන් අහනවා පරිපාලන වියදම් කීයද කියලා. පුතේ පරිපාලන වියදම් කියලා කිව්වේ මොනවටද? ඔෆිස් එක සම්බන්ධ වියදම්. නියමයි. පරිපාලන වියදම් කියලා කිව්වේ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික. දැන් අපි මෙතනින් බලමු ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික මොනවද කියලා. රක්ෂණ ගාස්තු එනවා. මේක ඔෆිස් එකට සම්බන්ධයි. පරිපාලන වේතනය කියන්නේ ඔෆිස් එකේ සේවකයන්ට ගෙවන වැටුප. ඒක ඔෆිස් එකට සම්බන්ධයි. ලිපි ද්‍රව්‍ය ඒක ඔෆිස් එකට සම්බන්ධයි. මොකද ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඔෆිස් එකට. ඔය එච්චරයි තියෙන ඔෆිස් එකට සම්බන්ධ. ඔයාලට පරිපාලන වියදම් වල එකතුව කීයක් ආවද? ඔව් පුතේ ඒ රක්ෂණය කියලා කියන්නේ මේ රක්ෂණ ගාස්තු තමයි. මෙතන මේ රක්ෂණය කියලා දීලා තියෙන්නේ ගානේ හරිනම් රක්ෂණ ගාස්තු කියලා තමයි තියෙන්න ඕනේ.
ඉතින් රක්ෂණය කියලා කියන්නේ ඒක තමයි. ඒ හින්දා ඒකත් එනවා එතනට. ඔව් එතකොට උත්තරේ විදිහට ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා රුපියල් 60000. උත්තරේ විදිහට රුපියල් 60000ක් ඇවිල්ලා තියෙනවා පරිපාලන වියදම් වල එකතු. ඔව් පුතේ රක්ෂණය කියන්නේ වියදමක්. ඔව් මෙතන පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මෙතන එන්නේ නැති ටිකක් තියෙනවා. ඔයා ටියුට් එකේ ලියා ගන්න පැන්සල අතට අරගෙන මම ඒක කියන්නම්. අපි එන්නේ නැති ඒවා ටිකක් බලමු. ප්‍රාග්ධනය කියන එක එන්නේ නැහැ. එතනට කතරයක් දාලා ලියන්න පුතේ මොකද හේතුව ප්‍රාග්ධනය එන්නේ නැත්තේ ඒක හිමිකම. අපි මෙතනදී සැලකිල්ලට ගන්න ආදායම් වියදම් විතරයි. මොකද අපි ලාභ ප්‍රකාශනය හදන්නේ. ලාභය හෝ අලාභය හොයන්නේ ආදායම් වියදම් විතරක් අරගෙන. ඒතකොට ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක් ඒක එන්නේ නැහැ. බැංකු ණය කියන්නේ වගකීමක් ඒක එන්නේ නැහැ. ටියුට් එකේ දාගන්න කතරයක් දාලා වගකීමකි. ස්ථාවර තැන්පතු එන්නේ නැහැ මොකද ඒක වත්කම. ණය ගැතියෝ එන්නේ නැහැ ඒක වත්කමක්.
අපි ඒකත් එක්ක යනවා ඊළඟ එකට බෙදා හැරීමේ වියදම්. සෝරි. වෙනත් වියදම්. එතන මෙතන වෙනත් වියදම් කියලා කියන අර තුනෙන් එකකටවත් ගන්න බැරි වියදම්. පරිපාලන වියදම් වලට ගන්නත් බෑ, බෙදා හැරීම වියදම් වලට ගන්නත් බෑ, මූල්‍ය වියදම් වලට ගන්නත් බෑ. ඒ තුනටම අදාළ නැති වෙනත් වියදම්. එතන මෙතන එකම එකයි තියෙන ඒ තුනටම අදාළ නැති ඒ තමයි මුදල් වංචා ලාභ. වෙනත් වියදමක් විදිහට තියෙන මුදල් වංචා ලාභ රුපියල් 2000 විතරයි. ඒක තමයි වෙනත් වියදම්. ඊට පස්සේ අපි මූල්‍ය වියදම් බලන්න ඕනේ. පුතේ මූල්‍ය වියදම් කියලා කිව්වේ මොකද්ද? ඒ තිබෙන වියදම් නියමයි. ව්‍යාපාරය බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම් තමයි මූල්‍ය වියදම් කිව්වේ. අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී අපිට යම් යම් වියදම් දරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට පුතේ අපි බැංකුවෙන් ණයක් ගත්තොත් අපිට පොලියක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ බැංකුව සපයන සේවා වලට අපිට විවිධ ගාස්තු ගෙවන්න වෙනවා. අර ඒ වගේ අපි බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම නිසා ඇති වෙන වියදම් තමයි මූල්‍ය වියදම්. ඒතර මෙතන තියෙන දේවල් වලින් අපිට බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට ඇති වෙන වියදම් විදිහට ගන්න පුළුවන්. බැංකු ණය පොලිය ගන්න පුළුවන්. බැංකු ගාස්තු ගන්න පුළුවන්. බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දීනේ එච්චරයි. බැංකු ණය පොලිය සහ බැංකු ගාස්තු තමයි මූල්‍ය වියදම් විදිහට එන්නේ. බැංකු ණය පොලිය 6000යි බැංකු ගාස්තු 2000යි. එතකොට මූල්‍ය වියදම් ඔක්කොම රුපියල් 8000යි. රුපියල් වලින් උත්තරේ තියෙනවා. මූල්‍ය වියදම් රුපියල් 8000යි. අපි අවසාන එක තමයි ශුද්ධ ලාභය කීයද කියලා අහනවා. ඔයාලා ලියන්න. ශුද්ධ ලාභය සමානයි දල ලාභය එකතු කිරීම ආදායම් අඩු කිරීම වියදම්. ශුද්ධ ලාභය සමානයි දල ලාභය එකතු කිරීම වෙනත් ආදායම් අඩු කිරීම වියදම්. ශුද්ධ ලාභය සමානයි දල ලාභය එකතු කිරීම වෙනත් ආදායම් අඩු කිරීම වියදම්. පුතේ ඔතන දෙන වචන කියලා කිව්වේ මොනවද? මේ ටිකද? මේ ටික ගොඩක් වෙලාවට නිකන් එන ඔව් සර් ඒ වාර ඒගොල්ලෝ දෙන්නේ මේ පැටවුම් කුලි කියලා එහෙම. ඒක වෙනස් වෙන්නේ නැහැ. පැටවුම් කුලි නම් පැටවුම් කුලිම තමයි. එහෙම වෙනස් කරන්නේ සර් එතකොට අර සර් දීපු ටිකට අමතරේ වහන්නේ නැහනේ. මේමයි පුතේ දැන් අපිට ඒ කියන්නේ දැන් පරිපාලන වියදම් ගත්තොත් එහෙම දුරකථන ගාස්තු, විදුලි ගාස්තු, කඩ කුලිය, ඔය මොනවද ලිපි ද්‍රව්‍ය අනම්මනම් දැන් ඒ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික ඔක්කොම අපි කතා කරන්නේ. ඒ ඔෆිස් එකට සම්බන්ධ කියලා හිතෙන වෙන වියදමක් මොකක් හරි තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. මොකද මම තියෙන හැම දෙයක්ම කතා කරනවා. එහෙම අපිට මේ ටිකමයි කියලා නිශ්චිතව අර එහෙම කියන්න බෑ. මොකද ව්‍යාපාර ආයතනයක වියදම් ඕන තරම් තියෙනවා. එතකොට පේපර් එක හදන කෙනාට ඕන එකක් ඕකට දාන්න පුළුවන්. කොහොම වුණත් අපිට කිසිම දෙයක් මිස් වෙන්නේ නැති වෙන්න පුතේ මම මේකේ ගණනාවක් හදනවා. පාස් පේපර්ස්ම අපි පසුගිය අවුරුදු 10ක විතර අරගෙන ඒ සෙට් එකක් හදනවා. ඒතර අපිට මිස් වෙන්න තැනක් නැහැ. ඒ වුණාට මට නිශ්චිතව කියන්න බෑ රයිට් මේ ටික විතරයි එන්නේ කියලා. මොකද හේතුව ඕන තරම් වියදම් තියෙනවා. පේපර් එක හදන කෙනාට මොකක් හරි අර අපිට ටච් වෙන්න නැති වියදමක් දාන්න පුළුවන්. ඒ නිසා තියරිය හැමතිස්සෙම ඔළුවේ තියාගන්න.
ඔෆිස් එකට සම්බන්ධ නම් පරිපාලන වියදමක්, විකිණීමට සම්බන්ධයි නම් බෙදා හැරීමේ වියදමක්, බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදමක් නම් මූල්‍ය වියදමක්. ඔය තුනේ එකකටවත් එන්නේ නැත්නම් වෙනත් වියදමක්. අර ඒ තියරි එක ඔලේ තියාගෙන ගණන් ටික හදාගෙන යමු. ඒ වුණාට එහෙම අපිට මිස් වෙන්න කියලා දෙයක් නැහැ. ඉතින් අපි ඔක්කොම කතා කරනවා. right. හරි. එතකොට අපිට පුතේ දලලාභය ආවා 4,45,000. ඒ දලලාභයට එකතු කරන්න ඕනේ වෙනත් ආදායම් කීයක් ආවද? මට මතක 12000ක් වගේ. දලලාභයට වෙනත් ආදායම් එකතු කරලා අනිත් වියදම් ටික අඩු කරන්න. එතකොට දලලාභය 4,45,000යි 4,45,000ට එකතු කරන්න අර වෙනත් ආදායම් 12000. එතකොට අපිට උත්තරේ එනවා 4,57,000. ඒකෙන් වියදම් ටික ඔක්කොම අඩු කරන්න. වියදම් ටික ඔක්කොම කියලා කියන්නේ බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. ඔය වියදම් හතරෙම එකතුව කීයද? එක්ලක්ෂ 54,000යි. right. වියදම් හතර එකතු 1,54,000යි. එතකොට ඔය 4,57,000 1,54,000 ගියාම ඔයාට අවසානයේ සුද්ධ ලාභය ලැබෙනවා 3,03,000යි. ඒක තමයි සුද්ධ ලාභය. දර ලාභයට වෙනත් ආදායම් එකතු කරලා අනිකුත් වියදම් ටික අඩු කරන්න ඕන. ලාභ ප්‍රකාශනය හදන්න. එතකොට ලාභ ප්‍රකාශනය හදනකොට මම ඔයාලට කිව්වා ලාභ ප්‍රකාශනය ගහගන්න විදිය. ඒ ෆෝමැට් එක ඔයාලට මම දීලා තියෙන්නේ ෆෝමැට් එක පාඩම් කරගන්න කියලා දුන්නා. මම නැවත වතාවක් ඒක ෆෝමැට් එක ඔයාලට මතක් කරනවා. අපි අභ්‍යාසංක 11 ওই ෆෝමැට් එකට තමයි දාන්න තියෙන්නේ අපිට. එතකොට මම ඔයාලට කිව්වා පුතේ ගාන හදපු නැති ළමයි ෆෝමැට් එක ගහගන්න ඉක්මනට. හයිලයිට් කරන්න කියලා දේවල් ටිකක් කිව්වා. ඒතොර ඒකෙදි ඔයා මේ විකිණුම් පිරිවැය දරලාභයට යනකම් ඔක්කොම ටික හයිලයිට් කරන්න. ඒ කියන්නේ ඔක්කොම ටික පාඩම් කරලා තියාගන්න ෆෝමැට් එකට ওই ටික ඔක්කොම ගහන්න ඕන. විකිණුම් අඩු කළා, විකිණුම් පිරිවැය, ආරම්භක තොගේ, ගැනුම් ගෙනීමේ කුලි ඔක්කොම ටික ගහගන්න. නැති වුණොත් මෙතන ඉරක් ගහලා දාන එකනේ තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව එකතු කළා වෙනත් ආදායම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. එතනට රූල් තුනක් ඔව් පුතේ. සර් ඔය දීපු ඔක්කොම ටික ලියන්න ඕනද? ඒ කියන්නේ අර සර් හයිලයිට් කරන්න එපා කියලා කොටසක් දුන්නේ ඒකට ඉඩ විතරක් තියන්න කියලා. ඔව්. ඒවටත් අපි ඉඩ තියලා මේ නෑ ඒක එතකොට නැති වුණොත් එතන රූලක් ඉතිරි වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම කමක් නෑ. අර මේ මං හයිලයිට් කරන්න කිව්වේවා අනිවාර්යෙන් ෆෝමැට් එකට එන්න ඕනේ. ඊට අමතරව මං ඔය පැන්සලෙන් ඉඩ තියාගන්න කියලා ලියන්නේ මේ රූල් 3ක් ඉඩ තියන්න කියලා. ඒ ටිකේ හැමම තියන්න. එතන ඉඩ ඉතුරුනා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි සර්. right හරි. එතකොට වෙනත් ආදායම් කියන එක හයිලයිට් කළා. එතනට රූල් 3යි. ඊළඟට අඩු කළා වියදම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් වලට අපි රූල් 6ක් විතර තියමු. පරිපාලන වියදම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. පරිපාලන වියදම් වලටත් රූල් 6ක් විතර තියමු. වෙනත් වියදම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. වෙනත් වියදම් වලට එක රූලක් තිබ්බනම් ඇති. මොකද වෙනත් වියදම් ගොඩක් වෙලාට එන්නේ නැහැ අපිට. මූල්‍ය වියදම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. මූල්‍ය වියදම් වලට රූල් දෙකක් විතර තිබ්බනම් ඇති. අවසානයේ හයිලයිට් කරන්න ඕනේ සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියන එක. ඔන්න ඔය හයිලයිට් කරන්න කියපු දේවල් ටික හයිලයිට් කරලා ඔය රූල් ගාන ඉඩ තියලා ඉක්මනට ෆෝමැට් එක ගහගන්න මේක හදපු නැති ළමයි.
ඔය ටික කටපාඩමේ තියෙන්න ඕනේ. ඔය ටික ඔක්කොම highlight වෙන්න ඕනේ. මේ format එක ගහ ගන්න ඉක්මනට ගාන හදපු නැති ළමයි. එතන මේ ගානේ මතක තියාගන්න අපි දාන්නේ ආදායම් වියදම් ටික විතරයි. දැන් උඩ ටික අපි එහෙමම ලියාගෙන තියෙන්නේ අර මේවා ඉඩ තියලා අපි ලියාගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද එන්නේ කියලා. ප්‍රාර්ථනය කියන එක මම කිව්වා එන්නේ නැහැ කියලා ඒක හිමිකමක්. විකිණුම් කියන්නේ පුතේ මෙතනට උඩින්ම තුන්වෙනි තීරුවට එනවා විකිණුම්. ෆෝමැට් එක ගැහුවාම ඒකයි මේ ලේසි අපිට. බැංකු ණය කියන්නේ වගකීමක් හින්දා ඒක එන්නේ නැහැ. ගෙන යාමේ කුලි මම ට්‍රාන්ස්පෝර්ට් දෙනවා කට්ටියට. ගෙන යාමේ කුලියනේ බෙදා හැරීමේ වියදම් වල පළවෙනි තීරුවට. මොකද අපි වියදම් ටික දාන්න තමයි අපේ පළවෙනි තීරුව වෙන් වෙලා තියෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න වියදම් ටික දාන්නේ පළවෙනි තීරුවේ. අනිත් කිසි එකක් පළවෙනි තීරුවට එන්නේ නැහැ. කොමිස් ආදායම. ආදායම එන්නේ වෙනත් ආදායම වලටනේ. කොමිස් ආදායම දාන්න දෙවෙනි තීරුවට. මොකද වියදම් විතරයි පළවෙනි තීරුවේ දාන්නේ. කොමිස් ආදායම 6000යි. ඊළඟට ගැනුම් තියෙනවා ලක්ෂ දෙකක් ආරම්භක තොගයට යටින් මේ තියෙන ගැනුම් එතනට එන්නේ ආරම්භක තොගයට යටින් ගැනුම් ලක්ෂ දෙකයි. ඊට යටින් ගෙනීමේ කුලි ගැනුම් වලට යටින් තමයි ගෙන ඒමේ කුලි එන්නේ. ඒක ගෙන යාමේ නෙමෙයි ගෙන ඒමේ. ගත්ත බාණ්ඩ ටික ගේන්න ගිය වියදම. ඒක තමයි ගෙන ඒමේ කුලි. ඒක ගැනුම් වලට තමයි එකතු වෙන්නේ. ගැනුම් වලට යටින් ගෙන ඒමේ කුලි. ස්ථාවර තැන්පතු කියන එක එන්නේ නැහැ. මොකද ස්ථාවර තැන්පතුවක් කියන්නේ වත්කම. රක්ෂණ කියන එක එනවා. රක්ෂණ කියන රක්ෂණ ගාස්තු. ඒක පරිපාලන වියදම් වල පළවෙනි තීරුවට. පරිපාලන වියදම් වල පළවෙනි තීරුවට රක්ෂණ ගාස්තු. තැන්පතු පොලී ආදායම්. තැන්පතු පොලී ආදායම කියලා කියන්නේ ආදායම. අපි කතා කරා බොල් ණය කියන්නේ වියදමක්. මොකද බොල් ණය කියන්නේ අපිට නොලැබෙන ණය. අපි ණයට වික්ක හින්දානේ ණය මුදල ලැබෙන්නේ නැත්තේ. ඒ කියන්නේ විකිණීමට සම්බන්ධ වියදමක්. බෙදා හැරීම් වියදම් වලට එනවා බොල් ණය. ඒක විකිණීමට සම්බන්ධ වියදමක්. ප්‍රචාරණ වියදම් කියන්නේ විකිණීමට සම්බන්ධ පරිපාලන වේතන. පරිපාලන වේතන කියන්නේ ඔෆිස් එකේ වැටුප. ඔෆිස් එකේ වැඩ කරන අයට ගෙවන සැලරි එක. ඒක පුතේ පරිපාලන වියදමක්. ඊළඟ ප්‍රචාරණ වියදම්. අපි ප්‍රචාරණය කරන්නේ භාණ්ඩ ටික විකුණ ගන්නනේ. ප්‍රචාරණ වියදම් එන්නේ බෙදා හැරීමේ වියදම් යටතට. ප්‍රචාරණ වියදම් 60000යි. ඊළඟ බැංකු ණය පොලිය. බැංකු ණය පොලිය කියන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට ඇතිවන වියදමක්. මේ බැංකු ණය පොලි මූල්‍ය වියදම් වලට තමයි එන්නේ. ඕ පුතේ ගෙන යාමේ කුලි අපි දැම්මා. ගෙන යාමේ කුලි දාලා තියෙන්නේ බෙදා හැරීම් වලට. මේ තියෙන ගෙන යාමේ කුලි බෙදා හැරීම් වලට.
බැංකු ගාස්තු බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම මූල්‍ය වියදම් වලටයි එන්නේ. ණයගැතියෝ එන්නේ නැහැ කිව්වා මොකද හේතුව ණයගැතියෝ කියන්නේ වත්කම. ගොඩනැගිලි එන්නේ නැහැ ගොඩනැගිලි කියන්නේ වත්කම. ලිපි ද්‍රව්‍ය අපි ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඔෆිස් එකේ. ලිපි ද්‍රව්‍ය කියන්නේ පරිපාලන වියදම. මුදල් ශේෂය කියන්නේ වත්කමක් ඒක එන්නේ නැහැ. මුදල් වංචාලාභ කියන්නේ වෙනත් වියදම. මුදල් වංචාලාභ කියන්නේ වෙනත් වියදම. රයිට් ඕක දාගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ආරම්භක තොගයක් තිබෙන්නේ නැති හින්දා ඒකට ඉරක් ගැහුවා. ගැනුම් තියෙනවා, ගෙනීමේ කුලිය තියෙනවා, පැටවුම් කුලියක් තිබ්බේ නැහැ ඒකට ඉරක් ගහලා තියෙන්නේ. ඒතර මේ දෙක එකතු කරාම විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය 2,50,000ක් ආවා. අවසන් තොගයක් තිබ්බේ නැහැ ඉරක් ගැහුවා විකිණුම් පිරිවැය 2,50,000යි. එතන විකිණුම් වලින් විකිණුම් පිරිවැය අඩු කරාම උඩ විකිණුම් තියනවා කීයද 6,50,000ක්. ඒ 6,50,000 මෙන්න මේ විකිණුම් පිරිවැය අඩු කරාම අපිට දරලාභයේ විදියට උත්තරේ එනවා 4,45,000. මේ 4,45,000ට මෙන්න මෙතන තියෙන වියදම් ටික එකතු කරන්න ඕන. මේ වියදම් ටික එකතු කරන්න ඕන නින්දා මෙතන ඉරක් ගැහුවා. ඊට පස්සේ ඒ වියදම් ටික එකතුව ගන්නවා දෙවෙනි තීරුවට. තුන්වෙනි තීරුවට 12,000යි. දැන් දරලාභයට මේ ආදායම් ටික. දරලාභයට මේ ආදායම් ටික එකතු කරන්න ඕන නිසා මේ ඉරායි මෙතනට ගැහුවා. මේ දෙක එකතුව පල්ලෙහාට ගන්නවා 4,57,000යි. එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බොත් අනිවාර්යෙන් ඉරක් ගහන්න ඕනේ. ඊළඟට බෙදා හැරීමේ වියදම් ටික එකතුව ගන්නවා. බෙදා හැරීමේ වියදම් 84,000ක් ආවා. පරිපාලන වියදම් වල එකතුව ගන්නවා. පරිපාලන වියදම් 60,000ක් ආවා. වෙනත් වියදම් වල එකතු කරනවා වෙනත් වියදම් 2,000ක් ආවා. මූල්‍ය වියදම් වල එකතු කරනවා මූල්‍ය වියදම් 8,000ක් ආවා. දැන් වියදම් ටික ඔක්කොම එකතු කරලා මේ පැත්තට ගන්නවා. ඒ නිසා මෙතනින් ඉරක් ගහනවා ආපහු මේ ටික එකතු කරන්න ඕනේ හින්දා 1,54,000යි. දැන් මේ 4,57,000 1,54,000 ගියාම 3,03,000ක් වෙනවා සුද්ධ ලාභය. මේ 1,54,000 පුතේ වරහන් ඇතුලේ අඩු කරන්න තියෙන එකක් නිසා. උත්තරේ 3,03,000යි. ඕක දාගන්න ප්‍රශ්න තියෙන ළමයි අහන්න. මේ තියෙන ඔයාලට හෝම්වර්ක් විදියට කරන්න කිව්ව ගාන අභ්‍යාසංග 12. ගාන දැනට අතේ නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. එතකොට මේක ඔයාලට කරන්න පුළුවන්. අභ්‍යාසංග 12. අපි එනවා අපේ ඊළඟ මාතෘකාවට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි ඉන්නේ පුතේ මූල්‍ය ප්‍රකාශය කියන පාඩමේ. එතකොට අපේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් අපි මූල්‍ය ප්‍රකාශ දෙකක් හදන්න ඕනේ. එකක් තමයි ලාභ ප්‍රකාශය අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට ලාභ ප්‍රකාශයෙන් කරන්නේ ලාභය අලාභය ගණනය කරන එක. ඒ ලාභය අලාභය ගණනය කරන්න අපි පාවිච්චි කරේ ආදායම් වියදම් විතරයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් කරන්නේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොයන එක. එතකොට ඒකෙදී අපි ගන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් විතරයි. අර ගත්තේ නැති තුන ගන්නවා. ඒවා අරගෙන තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්නේ. රයිට් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. ඒක ටියුට් එකේ දාගන්න.
මේ රතු පාටින් තියෙන ටියුට් එකේ දා ගන්න ඕන ටික. එතකොට මේක මේ අතීතයේ හැඳින්වුවේ පුතේ ශේෂපත්‍රය කියලා. අතීතය කියන්නේ 1800 වගේ ගණන් වල නෙමෙයි. මේ පරණ සිලබස් එකේ මේක කිව්වේ ශේෂපත්‍රය කියලා. එතකොට අපිට පරණ පාස් පේපර්ස් කරද්දී අහුවෙනවා ශේෂපත්‍රය හදන්න. ශේෂපත්‍රය හදන්න කියලා කියන්නේ මේ මූල තත්ත්ව ප්‍රකාශය හදන්න කියන එකම තමයි. ඒකත් එක මේකත් highlight කරන්න. මෙම ප්‍රකාශනය මගින් ව්‍යාපාරයේ මූල්‍යමය හැකියාව හා ශක්තිය පෙන්눔 කරයි. ඒකත් highlight කරන්න. මෙම ප්‍රකාශනය මගින් ව්‍යාපාරයේ මූල්‍යමය හැකියාව හා ශක්තිය පෙන්눔 කරයි. එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග. ඒ කියන්නේ පුතේ අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ ව්‍යාපාරයේ වත්කම්, හිමිකම් සහ වගකීම් කියන ශේෂ යොදාගෙන. ඒ තුන highlight කරගෙන වත්කම්, හිමිකම් හා වගකීම්. ඔන්න ওই ටිකෙන් තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ. එතකොට ඒකෙදී අපි වත්කම් කියන එක වර්ග කරනවා ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් විදිහට. අපි ඒක දැනටමත් දන්නවා. ජංගම නොවනවත්කම් හා ජංගම වත්කම් විදිහට අපි වත්කම් කියන එක වර්ගීකරණය කරනවා. ඔයගේ ටියුට් එකේ මෙන්න මේ සම්පූර්ණ කොටසම ඔය ඔතන ඉඩ තියලා තියෙන තැනට එන්න ඕන. ඔයගේ ටියුට් එකේ ඉඩ ටිකක් තියලා තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක වත්කම් වර්ගීකරණය කර දක්වන ආකාරය කියලා. එතනට මේ ටික එන්න ඕන. පොඩියට ලියා ගන්න. මේ ඔක්කොම එතනට දාගන්න. මේ ද්‍රවශීලතා කියන කතන්දරය ගැන ඔච්චර ඔලුවට ගන්න එපා. අපි ගාන හදනකොට මම කියලා දෙන්නම් මේක මොකද්ද මේ වෙන්නේ කියන එක. ඔයා දැනට නෝට් එක ලියා ගන්න ඉක්මනට. මේ ද්‍රවශීලතාවයක් කියන්නේ පුතේ ඇත්තටම දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක අගයන් දානකොට අපි කියනවා නීතිය තමයි ද්‍රවශීලතා අනුපිළිවෙලට තමයි මේ අගයන් ටික දාන්න ඕනේ. ද්‍රවශීලතා අනුපිළිවෙලට. එතකොට ද්‍රවශීලතාවයේ අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි අපි මේක සටහන් කරන්නේ. මේ වත්කම් කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන්නේ ද්‍රවශීලතාවයේ අඩු එකේ ඉඳන් වැඩි එකට. ද්‍රවශීලතාවය කියලා කියන්නේ යම් කිසි වත්කමක් අලාභයක් වෙන්නේ නැතුව ඉක්මනට මුදල් කර ගැනීමේ හැකියාව. මොකක් හරි ව්‍යාපාරයේ තියෙන වත්කමක් අලාභයක් වෙන්නේ නැතුව ඉක්මනට මුදල් කර ගැනීමේ හැකියාව. ඒක තමයි ද්‍රවශීලතාවය. එතකොට ද්‍රවශීලතාවයේ අඩු එකකින් ඉඳන් වැඩි එකට තමයි එන්නේ. ඉඩම් ගොඩනැගිලි වල ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. මොකද ඉඩමක් ගොඩනැගිල්ලක් පුතේ විකුණ ගන්න ගොඩක් අමාරුයි අපිට. එහෙම ලේසියෙන් විකුණන්න බෑනේ. ඒ හින්දා ඒක උඩින්ම තියෙනවා. මොකද ද්‍රවශීලතාවයේ අඩුම එකක් නේද? මුදල් කියන්නේ ද්‍රවශීලතාවයේ 100%යි. මුදල් ආපහු මුදල් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මුදල් වල ද්‍රවශීලතාවයේ 100%යි. ඒ හින්දා මුදල් කියන එක ඒකේ යටම තියෙනවා. ඒ ද්‍රවශීලතා අනුපිළිවෙලට දානවා කියන්නේ ඒක. සර් ඔව් පුතේ. ආයෙ පොඩ්ඩක් ඒ ද්‍රවශීලතාව කියන එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. right. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකක් හරි වත්කමක් අපිට පාඩුවක් වෙන්නේ නැතුව මුදල් කරගන්න පුළුවන් හැකියාව. දැන් උදාහරණයක් විදියට පුතේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ටික අපිට පාඩුවක් වෙන්නේ නැතුව අපිට විකුණ ගන්න පුළුවන් හැකියාව. ඒක තමයි ද්‍රවශීලතාවය. අපේ තියෙන යන්ත්‍රයක් අපිට පාඩුවක් වෙන්නේ නැතුව විකුණ ගන්න තියෙන හැකියාව. ඒක තමයි ද්‍රවශීලතාවය. එතකොට ඒකෙදි අපි ද්‍රවශීලතා අනුපිළිවෙල කිව්වහම ද්‍රවශීලතාවය අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි දාන්නේ. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ලීබඩු වගේ දේවල් අර ලේසියෙන් විකුණ ගන්න බෑ. ඒවැ ද්‍රවශීලතාවය අඩුයි. ඒ හින්දා ඒවා උඩින්ම දානවා. ඊට පස්සේ භාණ්ඩ ටික ණය ගැතියෝ අර ඒවා සාමාන්‍යයෙන් ඉක්මනට මුදල් වෙනවා. ඒවැ ද්‍රවශීලතාවය වැඩි. ඒ හින්දා ඒවා යටින් දානවා. සරලවම කිව්වොත්
ජංගම නොවන වත්කම් ටික උඩින් දානවා. ජංගම වත්කම් ටික යටින් දානවා. ඒකෙත් පුතේ ජංගම වත්කම් වල මුදල් කියන එක යටින්ම දානවා. මොකද මුදල් වල ද්‍රවශීලතාවය 100%යි. මුදල් ආපහු මුදල් කරන්න දෙයක් නැහැ නේ. ඒක මුදල්ම තමයි. එතකොට ද්‍රවශීලතා අනුපිළිවෙල කිව්වම මතක තියාගන්න ජංගම නොවන වත්කම් ටික තමයි උඩට එන්නේ. ජංගම වත්කම් ටික තමයි පල්ලෙහාට එන්නේ. රයිට් ඕක ලියා ගන්න. අනිත් එක ඕගොල්ලෝ මේ ද්‍රවශීලතාවය කියන එක මහා ලොකුවට බැරෑරුම් විදියට ඔල්ලුවට දාගෙන ගාන පටල ගන්න එපා. ගාන හදන විදියට හදාගෙන යන ද්‍රවශීලතාවය හිතන්න එපා වැඩි. මුදල් යටින්ම දාන්න. දාලා ඉතුරු ටික ඔය තියෙන විදියට දාගෙන ගාන හදමු. අපි ගණන් කීපයක් හදාගෙන යනකොට ඔයාලට තේරෙනවා රයිට් මේකෙන්න ඕනේ මෙතනට මේකෙන්න ඕනේ මෙතනට කියලා. එතකන් අපි නිකන් නෝමල් විදියට ගාන හදාගෙන යන්න. ඒවා එවැනි බර ඔලුවට දාගන්න එපා. අපි නිකන් නෝමල් ගාන හදමු. අපිට අභ්‍යාසාංග 13 ගානක් දීලා තියෙනවා. එතකොට මේ ගානේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේ අපි හදන්නේ උඩ ටික. වත්කම් කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උඩ ටික. ඒකයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත දක්වන්න කියන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයම නෙමේ. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එක කොටසයි අපි හදන්නේ. එතකොට මෙන්න මේ තියෙන වත්කම් ටික අපි ඒකට දාගෙන යන්න ඕනේ. ඔයා මේ ගානට ගහ ගන්න මෙන්න මේ වගේ ෆෝමැට් එකක්. ගාන නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ගානේ. මේ ගානට පුතේ මෙන්න මේ වගේ ෆෝමැට් එකක් එන්න ඕනේ. උඩින් නම් වෙන්න ඕනේ තරංගගේ ව්‍යාපාරය 2020 අවුරුද්ද තියෙන්නේ. 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත. මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ගහ ගන්න. එතකොට ජංගම නොවනවත්කම් උඩින්ම තියෙනවා. ඊට යටින් ජංගම වත්කම් ටික තියෙනවා. අපි දන්නවා ජංගම නොවනවත්කමක් කියලා කියන අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම්. ජංගම වත්කම් කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම්. එතකොට අපි මෙතන ගත්තොත් අපිට තියෙනවා මුලින්ම ඉතිරි බඩු තොගය. ඒ කියන්නේ පුතේ අවසන් තොගය. අවසානයේදී ඉතුරු වෙලා තියෙන භාණ්ඩ තොගය කියලා කියන්නේ අවුරුදු ගාණක් තියෙන එකක් නෙමෙයි. ඒක ජංගම වත්කම. අපි ජංගම වත්කම් වලට තමයි අවසන් තොගය දාන්නේ. ඉඩම් ගොඩනැගිලි කියන්නේ ගොඩක් කල් පාවිච්චියට ගන්න පුළුවන් එකක්. ඒක ජංගම නොවන වත්කම. ලේසි මේක ඈ. ලී බඩු කියන්නේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දකට වඩා වැඩි කාලයක්. ජංගම නොවන. ණය ගැතියෝ. ඔව් පුතේ. සර් ඔව් කියන්නේ. ඉතිරි බඩු තොගය කියන්නේ අවසාන තොගයද? ඉතිරි බඩු තොගය කියන්නේ ඉතිරි අවසාන. බඩු තොගය කියන්නේ අවසාන. ඔව්. ඒක ඉතිරි බඩු තොගය කියලා ලිව්වත් මෙතන කමක් නැහැ. එහෙම නැත්නම් අවසන් තොගය කියලා ලිව්වත් කමක් නැහැ. ඊළඟට ණය ගැතියෝ. ණය ගැතියෝ කියලා කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න අයනේ. අපිට කාගෙන් හරි සල්ලි ලැබෙන්න තියෙනවා නම් එයාව අපිට සම්පතක්. එයාව වත්කමක් අපිට. එතකොට පුතේ අපිට ලැබෙන්න තියෙන මුදල් ලබා ගන්න අපි අවුරුදු ගණන් බලන් ඉන්නේ නැහැ. සතියෙන් දෙකෙන් මාසෙන්. උපරිම මාසෙන් සල්ලි ගන්නවා අපි. එතකොට ඒක ජංගම වත්කම. බැංකු මුදල් ගැනයි කතා කරන්නේ. එතකොට මං කව මුදල් කියන එක යටින්ම දාන්න කියලා. පුතේ ව්‍යාපාරේ ලාච්චුවේ තියෙන සල්ලි තමයි යටින්ම එන්නේ. එතකොට බැංකුවේ තියෙන සල්ලි ඊට උඩින් එන්නේ. ඒක එච්චර හිතන්න එපා බැංකු මුදල් කියන එක ඔතනින් දැම්මත් කමක් නැහැ. අපි මේ පළවෙනි ගාන නිසා අපි ඒක ඉස්සරහට යනකොට ඒ හරියටම දාන්න ඕන තැනට. මං ටිකක් පල්ලෙයන් දාගෙන තියෙනවා බැංකු මුදල් කියන එක. ඕගොල්ලෝ රූල් ඊට තියලා දාන්න යන්න එපා මේක. මේක දැන් බැංකු මුදල් සහ අතැති මුදල්. අතැති මුදල් කියන්නේ ව්‍යාපාරේ ලාච්චුවේ තියෙන සල්ලි. ඒ දෙක යටිමෙන්න ඕනි කියලා කිව්වනේ. එහෙනම් ඒ දෙක පොඩ්ඩක් ටියුට් එකේ මාක් කරලා තියන්න. මාක් කරලා තියලා අපි අන්තිමටම දාගමු. එතකොට ආයි රූල් ඊට තියන්න දෙයක් නැහැ.
ඊළඟට යන්ත්‍ර සූත්‍ර කියන්නේ අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඒක ජංගම නොවනවත්කම. මෝටර් රථයක් කියලා කියන්නේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒක ජංගම නොවනවත්කම. අතේ ඉතිරි මුදල්. අතේ තියෙන සල්ලි. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැන් තියෙන මුදල් ප්‍රමාණය. ඒක ජංගමවත්කම. මං කියවනේ මුදල් ටික යටින්ම දාන්න ඕනේ කියලා. ස්ථාවර තැන්පතු අවුරුදු 5යි. අවුරුදු 5ක් කියලා කියන අවුරුද්දකට වඩා වැඩි. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා ස්ථාවර තැන්පතු වලට. පුතේ ස්ථාවර තැන්පතුවක් අපිට මේ අනිත් දේවල් වලට වඩා පහසුවෙන් මුදල් කරගන්න පුළුවන්. මොකද ස්ථාවර තැන්පතුවක් කෙලින්ම බැංකුවට අරගෙන ගිහලා ස්ථාවර තැන්පතුව ක්ලෝස් කරලා ඒ වෙලාවෙම සල්ලි ගන්න පුළුවන්. ඒ නිසා මේක එච්චර අමාරු නෑ මුදල් කරගන්න. දැන් ඉඩමක් ගොඩනැගිලා විකුණන තරම් අමාරු නෑ ස්ථාවර තැන්පතුවකින් සල්ලි ගන්න. හැබැයි ස්ථාවර තැන්පතුව අවුරුද්දකට වඩා වැඩි නිසා ජංගම නොවනවත්කම් යටතේ අපි දානවා යටින්ම. ඒක වෙනමම අපි පෙන්නනවා. ස්ථාවර තැන්පතුව ජංගම නොවනවත්කම් වල වෙනමම පෙන්නනවා. මොකද මේක අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවන්නේ. අවුරුද්දකට වඩා වැඩි. ඊට අමතරව තව ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක මාස 6යි. මාස 6යි කියන්නේ අවුරුද්දකට වඩා අඩුයි. ඒක එන්නේ මෙතනට. එතන ඔන්න ඔය විදියට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවද අවුරුද්දකට වඩා අඩු කාලයක් තියෙනවද කියලා බලලා අපි ජංගම ඒගොල්ලෝ කාලයක් දෙන්නේ නැතුව ස්ථාවර තැන්පතු කියලා දුන්නොත් ඒක මොකටද දෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. එතකොට එන්නේ ජංගම නොවනවත්කම් වලට. සාමාන්‍ය ස්ථාවර තැන්පතු අපි දීර්ඝ කාලීනව තමයි පවත්වාගෙන යන්නේ. කාලයක් දුන්නේ නැති වුණොත් ඒක ජංගම නොවනවත්කම් වලට දාන්න. හරි. දැන් අපි මේක එකතු කරන්න ඕනේ. ජංගම නොවනවත්කම් ටික එකතු කරලා එකතුව ගන්න ඕනේ හින්දා මෙතනින් ගැවුවා ඉරා. ජංගමවත්කම් ටික එකතු කරලා එකතුව ගන්න ඕනේ හින්දා මෙතනින් ගැවුවා ඉරා. මේ ටික එකතුව ආපහු පල්ලෙහාට ගන්නවා. ඒක තමයි මුළුවත්කම් කියලා කියන්නේ. රයිට් ඕක දාගන්න. රයිට් ඒකත් එක්ක පුතේ ඔයාට මෙන්න මේ අභ්‍යාසය හෝම්වර්ක් විදියට දෙනවා මම. අභ්‍යාසංක 14. ඔය විදිහටම තමයි ගාන හදන්න තියෙන්නේ. මේ ගාන හදලා WhatsApp group එකට ෆොටෝ එකක් දාන්න. මම එතකොට බලන්න. අදම හදලා ඉවර කරන්න ඕවා ආයි ලබන සතිය වෙනකන් තියාගෙන ඉන්න එපා. ඊට අමතරව ඔයාගේ ටියුට් එකේ අපි පොඩ්ඩක් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ෆෝමැට් එක මම හයිලයිට් කරන්න දෙන්නම්. ඒකත් අපිට මතක තියාගන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ෆෝමැට් එක අපි හයිලයිට් කරගෙන ඒක පාඩම් කරගන්න අර ලාභලා ප්‍රකාශනය පාඩම් කරගත්තා වගේම. රයිට් පැන්සලයි හයිලයිට් එක අතර ගන්න. ජංගම නොවනවත්කම් කියන එක හයිලයිට් වෙන්න ඕනේ. එතනට රූල් 6ක් විතර ඉඳ තියාගන්න. මේ ස්ථාවර තැන්පතු කියන එක ගාන එන්නත් පුළුවන් එන්නේ නැති වෙන්නත් පුළුවන්. ආවොත් විතරක් ඒක දාගන්න. ජංගමවත්කම් කියන එක හයිලයිට් කරන්න. එතනට රූල් 6යි. ඊට පස්සේ මුළුවත්කම් කියන එක හයිලයිට් කරගන්න. හිමිකම් වගකීම හයිලයිට් කරන්න. 1 ප්‍රාග්ධනය හයිලයිට් කරන්න. එකතු කළා ශුද්ධලාභය හයිලයිට් කරගන්න. ගැනිලි කියන එක එන්නත් පුළුවන් එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතනට රූල් දෙකක් ඉඳ තියන්න. ආවොත් දාන්න නැත්තම් ඕනේ නැහැ. ජංගම නොවනවත්කම් කියන එක හයිලයිට් කරන්න රූල් 2යි. ජංගමවත්කම් කියන එක හයිලයිට් කරන්න එතනට රූල් 5ක් හෝ 6ක් තියාගන්න. මුළු හිමිකම් වගකීම් කියන එකත් හයිලයිට් කරන්න. හයිලයිට් කරන්න කියපු ඒවා අනිවාර්යෙන් ඒ විදිහටම තියෙන්න ඕනේ මේ රූල් ගානත් එක්ක. ඔය ෆෝමැට් එකත් හොඳට පාඩම් කරගන්න. අපි ලබන සතියේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගණන් හදනකොට ඒක ඕනේ වෙනවා. සහ අපිට ලාභ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන දෙකෙන්ම
අපි එකපාර ගණන් හදනවා. ඒ කියන්නේ ගනුදෙනු ටික දීලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ලාභ ප්‍රකාශයයි දෙකම හදන්න දෙනවා. ඉතින් ඒකටත් ලෑස්ති වෙන්න. ඒ නිසා ලාභ ප්‍රකාශයේ ෆෝමැට් එක හොඳට පාඩම් කරගන්න. දැන් මේ දීපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ෆෝමැට් එකත් හොඳට පාඩම් කරගන්න. අපි ඊට පස්සේ කතා කරනවා මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගණන් ටික හදන්නේ කොහොමද කියන එක.